හරි එහෙනම් අපි ඊළඟ කොටසේ ජල දූෂණයට අපි ඊළඟට කතා කරන්නේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම මාතෘකාව ලියා ගන්න ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. ඉල්ලුමක් කියන්නේ ඔක්සිජන් අවශ්‍යතාවයක්. ඊවත් ඒවා රසායනික කියන්නේ කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ්. මේකට කියන අපි කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා. ඉංග්‍රීසි අකුර ගත්තොත් COD අගය කියලා අපි කියන්නේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුමට. ඔක්සිජන් මෙතන අවශ්‍ය වීම අපි ගත්තොත් ඒක සරලවම ඔක්සිජන් ඕන වෙනවා ඔක්සිහරණය වෙන්න. ඔක්සිජන් වලට පුළුවන් හයිඩ්‍රොක්සිල් අයන බවට ඔක්සිහරණය වෙන්න. බිඳුවේ ඉඳන් ඍණ දෙකට ඔක්සිහරණය වෙන්න පුළුවන්. එහෙනම් ඔක්සිහරණය වෙන්න ඉන්නේ කවුද? ඔක්සිකරණය වෙන ද්‍රව්‍ය. එහෙනම් මේකේ ඔක්සිකරණය වන ද්‍රව්‍ය තමයි ඔක්සිකරණය වෙන්නේ. දැන් මෙතන ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන්නේ ජලයේ තියෙන ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය. ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීමට ඕන වෙන ඔක්සිජන් ප්‍රමාණයට අපි කියනවා මොකක්ද? ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා. ඔක්සිකරණය වෙන්න පුළුවන් අය ජලයේ ඉන්න ඔක්සිකරණය වෙන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය. එහෙනම් ජලය තුල ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් රසායනික ඔක්සිජන් ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදිලිද නේද? මේකේ අර්ථ දැක්වීම මොකද්ද? ජලයේ ද්‍රාවිත ඔක්සිකරණය විය හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය විය හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය වීමට අවශ්‍ය මම මේ දේ වලට පැහැදිලි වෙන්න වීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තමයි අපි කියන්නේ මේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. එහෙම නැත්නම් COD අගය කියලා කියන්නේ. ඔකට COD අගය වැඩි කියන්නේ මේකේ ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය වැඩි. එතකොට මේ විදියට ජලයේ පවතින කාබනික ද්‍රව්‍ය වලට පුළුවන් කාබනික ද්‍රව්‍ය කවුරු බවටද ඔක්සිකරණය වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් බවට. අපි දන්නවා ඇල්ඩිහයිඩ් කීටෝන වල ඔක්සිකරණ අවස්ථා ඍණ 4 සිට ධන 4 දක්වා තිබ්බා. ඔක්සිකරණය වෙන්නේ උපරිම කාබන් ඩයොක්සයිඩ් බවට ධන 4 අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. මේ විදිහට මේගොල්ලන්ට ඔක්සිකරණය වෙන්න අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රොක්සිල් අයන බවට ඔක්සිකරණය වෙන්නේ. එතකොට මේ විදිහට තියෙන කාබනික ද්‍රව්‍ය වලට උදාහරණ ගත්තොත් මොනවද කාබනික ද්‍රව්‍ය වලට මේ විදිහට ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටිය? ඕන එකක් ගත හැකියි. මේද ආම්ල, ඒ වගේම ඇමයිනෝ ආම්ල, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් ඕන එකක්. ඇමයිනෝ ආම්ල සරල සීනි වර්ග ටිකනේ අපි ගත්තේ. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් ඊට අමතරව අපි ගත්තොත් එහෙම ප්‍රෝටීන, පිෂ්ඨ, තීන. මේ වගේ ජලය තුල කාබනික ද්‍රව්‍ය ගොඩාක් වැඩිපුර තිබුණොත් එහෙම මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඔක්සිකරණය වෙන්න වැඩිපුර ඔක්සිජන් ඕන වෙනවා. ඒ කියන්නේ රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වීම සිද්ධ වෙනවා. කාබනික විතරක් නෙවෙයි ඉනෝගනික්. අපි රෙඩොක්ස් වල කතා කරපුව අකාබනික ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. මොනවද අකාබනික ද්‍රව්‍ය? අපි රෙඩොක්ස් වල කතා කරේ. Fe ධන දෙක එන තිබ්බොත් එහෙම ඒගොල්ලෝ Fe ධන තුන අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ඔක්සිකරණය වෙන්න පුළුවන්. ආයි මැංගනීස්ගේ ධන දෙක ඉන්නවනම් ඒකට ධන 4 MnO2 බවට. මැංගනේට් බවට පර්මැංගනේට් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම්
මෙන්න මේ ජලයේ තියෙන ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය ඔක්සිකරණය වෙන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයට කියනවා අපි රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා. එහෙනම් අර්ථ දැක්වීම ඔය විදිහට තමයි යන්නේ පැහැදිලිද හොඳටම? එහෙනම් අපි ඊළඟට බලමු මේ රසායනික ඔක්සිජන් ඉල්ලුම මැනගන්නේ කොහොමද? කොච්චර ඔක්සිජන් ඉල්ලුමක් තියෙනවද? රසායනික ඔක්සිජන් ඉල්ලුම තීරණය කරන විදිය, ගණනය කරන විදිය අපි ඊළඟට බලමු. මේ ටික ඉක්මනට සටහන් කරගන්න. අපි ඊළඟට බලමු මේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නිර්ණය කරන විදිය කොහොමද කියලා. හොයාගන්න විදිය කොහොමද කියලා බලමු. දැන් එතකොට දැන් මේ ඔක්සිජන් කොච්චර ප්‍රමාණයක් ඕනද ජලය අපිට දෙන ලද ප්‍රමාණයක තියෙන කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය වෙන්න කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් ඕනද කියන එක තමයි මෙතන හොයන්නේ. හරිද? එහෙනම් අපි මේ මෙතනදි කරන්නේ මුලින්ම වැඩිපුර දානවා ආම්ලික මාධ්‍යයේ පොටෑසියම් ඩයික්‍රොමේට්. ඇයි පොටෑසියම් ඩයික්‍රොමේට් දාන්නේ වැඩිපුර? පොටෑසියම් වල ඉන්න මේ ඩයික්‍රොමේට වලට පුළුවන් Cr ධන 3 බවට ඔක්සිහරණය වෙන්න. පැහැදිලිද? මෙයා වැඩිපුර යොදනවා. මෙයා කරන්නේ ඔක්සිජන් කරන දෙයට සමාන දෙයක්. අපි පොටෑසියම් පර්මැංගනේට්ගේ දෙන ලද සාන්ද්‍රණයකින් වැඩිපුර දාන පරිමාව. වැඩිපුර යොදලා. වැඩිපුර දාන කියන්නේ මොකද වෙන්නේ? පවතින සියලුම කාබනික ද්‍රව්‍ය එහෙම නැත්නම් පවතින සියලුම ඔක්සිකරණය විය හැකි ද්‍රව්‍ය සියල්ලම ඔක්සිකරණය වෙනවා. සියල්ලම ඔක්සිකරණය වෙයි. පැහැදිලිද? මම ආම්ලික මාධ්‍යයේ පොටෑසියම් ඩයික්‍රොමේට් වැඩිපුර දැම්මා. වැඩිපුර දැම්මේ ඉන්න ඔක්කොම ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටිය ඒතර ඔක්සිකරණය වෙනවා. මම ඊට පස්සේ කරන්නේ ඉන්පසු ඉතුරු වෙලා තියෙන ඩයික්‍රොමේට ප්‍රමාණය හොයනවා. ඉන්පසු ඉතුරු පොටෑසියම් ඩයික්‍රොමේට් ප්‍රමාණය හොයන්නේ කොහොමද? පොටෑසියම් ඩයික්‍රොමේට් ප්‍රමාණය සෙවීමට මොකද කරන්නේ? සාන්ද්‍රණය දන්නා කියන්නේ ප්‍රමාණීකරණය කළ Fe ධන දෙක ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරනවා. සාන්ද්‍රණය දන්නා කියන්නේ ප්‍රමාණීකරණය කළ Fe ධන දෙක ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවා. එතකොට මම යොදපු ඩයික්‍රොමේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්නවා, පරිමාව දන්නවා. ඒ කියන්නේ යෙදූ ඩයික්‍රොමේට මවුල ගාන දන්නවා. Fe ධන දෙක Fe ධන 3 බවට පත් වෙද්දී ඩයික්‍රොමේටයේ Cr ධන 3 බවට පත් වෙනවා. පැහැදිලිද? මෙතන වෙන දේ තේරුණාද? දැන් ඩයික්‍රොමේට අපි වැඩිපුර දැම්මානේ. වැඩිපුර දාපු හින්දා තියෙන ඔක්කොම ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය ඔක්සිකරණය වෙනවා. ඩයික්‍රොමේට වල කොටසක් ඉතුරු වෙනවා. පැහැදිලිද? මේ ඩයික්‍රොමේට වල ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය තමයි මේ Fe ධන දෙකත් එක්ක දෙවෙනියට අනුමාපනය වෙන්නේ. එතකොට මේකේ ස්ටොයිකියෝමෙත්‍රිය සැලකුවොත් මෙතන තුලිත රසායනික සමීකරණ ලියා ගන්න ඕන රෙඩොක්ස් ඩයික්‍රොමේටයි Fe ධන දෙකයි තුලිත රසායනික සමීකරණය ලියා ගන්නවා. අනුමාපනය කරද්දී අන්තලක්ෂය හඳුනා ගන්න පුළුවන් නේද? ඩයික්‍රොමේටය තැඹිලි පාටයි Cr ධන 3 බවට පත් වෙද්දී කොළ වෙනවා. පැහැදිලිද? තැඹිලි පාට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනකම් අපි ස්ථිකරණය කරනවා. මේකේ වර්ණ සලකන්න ඕන. එතකොට අපි යොදපු Fe ධන දෙක ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්නවා නම් එයාගේ වැය වෙන පරිමාව දන්නවා නම් Fe ධන දෙක මවුල ගන්න අපිට හොයාගන්න හැකියි. තුලිත රසායනික සමීකරණ ස්ටොයිකියෝමෙත්‍රිය භාවිතා කරලා ඩයික්‍රොමේට මවුල ගන්න හොයාගත්තා. ඒ කියන්නේ ඉතුරු ඩයික්‍රොමේට මවුල ගන්න අපිට මෙතනින් හොයාගන්න හැකියි. Fe ධන දෙක මවුල ප්‍රමාණය භාවිතා කරලා. ඉතින් මේ කියන්නේ ඔක්සිකරණය විය හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්න
අවශ්‍ය ඩයික්‍රොමේට මවුල ප්‍රමාණය. මේක නේද ඔක්සිජන් ප්‍රමාණය වෙන්නේ. මොකද ඩයික්‍රොමේට කරපු දේම කවුද කරේ? ඔක්සිජන්. ඔක්සිකරණය විය හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කළේ කවුද? ඔක්සිජන් මගින්. ඒ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයට තමයි අපි ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා කිව්වේ. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. එහෙනම් අපි යොදපු ඩයික්‍රොමේට දන්නවනම් මවුල ගාන අවසානයේ ඉතුරුලා තිබ්බ ඩයික්‍රොමේට මවුල ගාන හොයාගන්න නම් වැය වෙච්ච ඩයික්‍රොමේට මවුල ප්‍රමාණය හොයාගන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කළ ඒ ප්‍රතික්‍රියා කළේ ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍යයක්. එතකොට ඒ ප්‍රමාණය නේද ඔක්සිජන් ප්‍රමාණය කියන්නේ. පැහැදිලි වුණාද? මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිර්දේශ කරලා තියෙනවා. දැන් ජලයේ මතු පිටට දැන් හිතන්නකෝ මොනවා හරි කර්මාන්තශාලාවකින් අපජලය උදාහරණයක් කියලා ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ නිදාස් කරන ජලය පරිසරයට නිකුත් කරනවා. ගංගා අරදොල වලට නිදාස් කරනවා. ඒතර ඒ ජලය තුල තියෙන්න පුළුවන් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම් වලට සීමා දාලා තියෙනවා. ඒ කියන්නේ පැවතිය හැකි උපරිම මට්ටම් දාලා තියෙනවා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. මොකද ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ඒකේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්න පුළුවන් ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. එහෙනම් මේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙන්න හොඳ නැහැ. වැඩි කියන්නේ ඒකේ එක ද්‍රව්‍ය අන්තර්ගත වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඊළඟ පොයින්ට් එක මධ්‍යම පරිසර අධිකාරිය මගින් මම නෝට් එක ලියන්නම්. මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිර්දේශ කර ඇති COD කියලා මම ලියනවා. COD කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම් මට්ටම. COD අගය සඳහා උපරිම මට්ටම. මේ COD අගය කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම මේ ඔක්සිජන් ප්‍රමාණය දෙන්නේ ලීටරයකට මිලිග්‍රෑම් කොච්චරද කියලා. ඒ නිදහස් කරපු අපජලය තුල ඒ ජලයේ ලීටරයකට ඔක්සිජන් මිලිග්‍රෑම් කොච්චරක් ඕනද කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හරිද? දැන් හිතන්නකෝ මතු පිටට නිදහස් කරන නැත්නම් බැහැර කරන අපජලය වුණොතින් එහෙම ඒකේ COD අගය 250ට වඩා වැඩි වෙන්න බෑ. වාරි මාර්ග පද්ධතියට යනවා නම් ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට වාරි මාර්ග පද්ධතියට බැහැර කරන අපජලය වුණොත් එහෙම ඒකේ 400ට වඩා වැඩි වෙන්න බෑ. සාගරයට මුහුදට උදාහරණයක් නම් සාගරයට බැහැර කරන අපජලය වුණොත් එහෙම ඒකෙදි 250ට වඩා තියෙන්න බෑ. පැහැදිලිද? ඔබ අගයන් දින දෙනව මතක තියාගන්න ඕනේ නැහැ. රබර් කර්මාන්ත ශාලාවලින් නිදහස් කරන අපජලය නම් රබර් කර්මාන්ත ශාලාවලින් පිට කරන අපජලය වුණොත් ඒකේ 400ට වඩා වැඩි වෙන්න බෑ. ඒ වගේම රෙදි කර්මාන්ත ශාලාවකින් පිට කරන අපජලය වුණොත් එහෙම ඒකේ 250ට වඩා වැඩි වෙන්න බෑ. මේ අගයන් මම නැවත චෙක් කරන්නම්. මේ අගයන් ටික තමයි ඔව්. හරිද? පැහැදිලිද? එහෙනම් ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම සම්බන්ධව සිද්ධාන්ත කතා කරලා අවසන්. ඉක්මනට සටහන් කරගන්න. ඊළඟට ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම තීරණය. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම තමයි කතා කරන්නේ. මේකේ තමයි අපිට අර වින්ක්ලර් අනුමාපනය එන්නේ. ජලයේ ද්‍රාවිත ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම තමයි මෙතන කියන්නේ. මේක කියන්නේ ජලය තුළ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන්නේ මොකද්ද? ජලය තුළ අඩංගු අපජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය
ත්වරිතකරණය කරන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය එතන. මෙතන ජලය තුල දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය. එහෙනම් මේක කියන්නේ මොකද්ද? ජලයේ ඒකක පරිමාවක් තුල දිය වී ඇති අණුක ඔක්සිජන් ප්‍රමාණය කියන්නේ O2 ප්‍රමාණය. අණුක ඔක්සිජන් ප්‍රමාණයට අපි කියනවා ඔක්සිජන් මවුල ගන්නට අපි කියනවා ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම කියනවා. හරිද? වායුගෝලයේ තියෙන 121ක් ඔක්සිජන්. මෙන්න මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් ජලයේ දිය වෙන්න පුළුවන්. ඒතර මේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ආකාර දෙකකට එන්න පුළුවන්. වායුගෝලීය වාතයේ O2 ආසන්නව 121ක් තියෙනවා. මේවා දිය වෙන්න පුළුවන්. දිය වෙලා ඇති වෙන්න පුළුවන්. ආයේ ජලජ ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී පිට කරන ඔක්සිජන්. සූර්යාලෝකයේ ඇති විට ඒ ඔක්සිජන් දිය වෙලා ලැබෙන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් ජලජ ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී පිට කරන O2 සූර්යාලෝකයේ ඇති විට ජලයේ දිය වෙලා දිය වීමෙනුත් මේ ද්‍රාවිත ඔක්සිජන් ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජලය ද්‍රවීයයි ඔක්සිජන් නිර්ද්‍රවීයයි. මෙන්න මේක හින්දා ඔක්සිජන් දියවන ප්‍රමාණය ඉතාමත් අඩුයි. ජලය ද්‍රවීය බැවින් හා O2 නිර්ද්‍රවීය බැවින් ජලයේ ඔක්සිජන් ද්‍රාව්‍යතාවය නැත්නම් දියවීම ඉතා අඩුය. අපි ගත්තොත් එහෙම සෙල්සියස් අංශක 21 දී 1 atm පීඩනයේදී ඔක්සිජන් දිය වෙන්නේ ppm වලින්. දී ඔක්සිජන් ද්‍රාව්‍ය මට්ටම කොච්චරද? ppm කියන්නේ මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. ඒ කියන්නේ ලීටරයට මිලිග්‍රෑම් 9යි දිය වෙන්නේ. ඉතා කුඩා ප්‍රමාණයක් තමයි ලීටර ඇතුළත දිය වෙන්නේ. ලීටරයක් කියන්නේ ඝන ඩෙසිමීටර එකක්. මේකට තමයි ppm කියන්නේ 9යි ppm. සාමාන්‍ය ජලය තුල සෙල්සියස් අංශක 21 දී 1 atm පීඩනයේදී මේ රිසර්ච් බුක් එකේ තියෙන தත්ත්වයක් දී වෙන්නේ මේ විදියට. එතකොට මේ ජලයේ දී වෙලා තියෙන ඔක්සිජන් තමයි විවිධ රසායනික හා ජෛව ක්‍රියාවලි වලට යොදාගන්නේ. ජලය තුල ඉන්න ජීවීන්ගේ ශ්වසනයට යොදාගන්නේ මෙන්න මේ ජලයේ දී වෙලා තියෙන ඔක්සිජන්. මෙම ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් ජෛව ක්‍රියාවලි ජීවීන්ගේ සිද්ධවන ක්‍රියාවලි ඒ වගේම ප්‍රතික්‍රියා වලට යොදාගෙන ඉන්නෙත් මෙන්න මේ ඔක්සිජන්. ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් ජෛව ක්‍රියාවලි හා රසායනික ක්‍රියාවලි සඳහා යොදා ගන්නා බැවින් මොකද වෙන්නේ? ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් වැය වේ. තේරුණාද? එතකොට ඉතා කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ppm 9ක්. ලීටරයක මිලිග්‍රෑම් 9ක් වගේ කුඩා ප්‍රමාණයක් තමයි ජලය තුල ඔක්සිජන් දිය වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට මේ ඔක්සිජන් මට්ටම 9යි ppm නේ තියෙන්නේ. මේක 5ට වඩා අඩු වෙන්න ගත්තාම ජලජ ජීවීන්ගේ ජීවාවලියට ඒක තදින්ම බලපානවා. ඒකට කියනවා අපි ජලජ ජීවීන් ආතතියට ලක් වෙනවා කියලා, ස්ට්‍රෙස් වෙනවා. මේ ppm වගේ 1යි 2යි අතරට අඩු වුණොත් එහෙම ඔක්සිජන් මට්ටම මාළු මැරෙන්න ගන්නවා. මස් ජලජ ජීවීන් ප්‍රධානව මැරෙන්න ගන්නවා. ඔය ඉක්මනටම එකපාර මසුන් මිය යාම සිද්ධ වෙනවා නම් වක්කලාට මේ ඔක්සිජන් මට්ටම 1ක් 2ක් වගේ අගයකට අඩු වුණාම තමයි ඔක සිද්ධ වෙන්නේ. දැන් ජලයේ ඔක්සිජන් ඇත්තෙම නැහැ කියන්නේ ඒ කියන්නේ 0යි ppm කියන්නේ සම්පූර්ණයෙන්ම නිර්වායු තත්ත්වයක් තියෙනවා. කියන්නේ ඔක්සිජන් පොඩ්ඩක්වත්ම නැහැ. සම්පූර්ණයෙන්ම ඔක්සිජන් විවිධ ක්‍රියාවලි සඳහා වැය වෙලා අවසන් වෙලා නම් ඇති වෙන්නේ නිර්වායු තත්ත්ව. පැහැදිලිද? හරි මේ ටික සටහන් කරගන්න.
තේරුණාද ඔය ටික හොඳටම? ගැටලු තියෙනවා නම් අහන්න. ඊළඟට ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් මට්ටම 5 ppm වලට වඩා අඩු වුණාම මොකද වෙන්නේ? ජලජ ජීවීන් ආතතියට ලක් වෙනවා. ආතතියට ලක් වෙනවා. මැරෙන්න ගන්නේ. ඔය මේ විදිහට ආතතියට ලක් වෙනවා තමයි මාළු. දැන් හිතන්නකෝ. ඔක්සිජන් දෙන මාළු ටැංකියක් තියෙනවා කියලා. කරන්ට් එක නැතුනම මාළු මොකද කරන්නේ? ටැංකිය උඩට ඇවිල්ලා කඩේට හුස්ම ගන්නවා. හරි මේ වෙලාවට තමයි ජල පෘෂ්ඨය මතු පිටට පැමිණ මුඛය විවෘත කරන්නේ. එනේ මදි ඔක්සිජන් ඒගොල්ලන්ට. මේක 1.2 ppm වලට වගේ අඩු වුණාම මොකද වෙන්නේ? එතකොට තමයි මසුන් මිය යෑම පටන් ගන්න. මසුන් මිය යෑමට පටන් ගන්න. මේක බිඳුව වුණොත් තමයි නිර්වායු තත්ත්වය තියෙන්නේ. නිර්වායු තත්ත්වයට බිඳුවක්. උදාහරණයක් ගත්තොත් එහෙම ගැඹුරු පතුලේ දැන් අපි ගත්තොත් ජලාශවල මුහුදේ සාගරවල ජලාශ ගැඹුරු පත්ලේ ගත්තොත් එහෙම නිර්වායු තත්ත්ව තියෙනවා. ඊළඟට මේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම මනින්න පුළුවන් ආකාර ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඕකේ අර්ථ තමයි අපිට වින්ක්ලා අනුමාපනය එන්නේ. ඊළඟ එක ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම නිර්ණය කරන ක්‍රම. නැත්නම් මැනගත හැකි ක්‍රම. පළවෙනි එක තමයි ඔක්සිජන් මීටරයකින් කෙලින්ම මනින්න පුළුවන්. ඔක්සිජන් මීටරයක් මගින් කෙලින්ම මැනීම. දෙවෙනි එක තමයි අපි කතා කරන අනුමාපනයක් මගින්. ඒකට අපි කියනවා වින්ක්ලර් අනුමාපනය මගින් මිනුම් කිරීම. අපි ඊළඟට කතා කරමු මෙන්න මේ වින්ක්ලර් අනුමාපනය ගැන. වින්ක්ලර් අනුමාපනය මේක පසු අනුමාපනයක්. මම ඒක කියා දෙන්නම් සම්පූර්ණයෙන්ම. මේ ටික සටහන් කරගන්න. ඊළඟට අපිට මේකේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම තීරණය කරන අනුමාපනය ගැන කතා කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපි කතා කරන්නේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම තීරණය කරන වින්ක්ලර් අනුමාපනය කරන විදිය කතා කරා. පළවෙනියටම කරන්නේ අපි පළමුව දැන් ඔක්සිජන් දිය වෙලා තියෙනවනේ මුලින්ම අපි කරන්නේ මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් යොදවනවා. මොකද වෙන්නේ? මේක අපි ඩී ගුණෙදි කතා කරා මැංගනීස් රසායනය යටතේ. මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළා මොකද වෙන්නේ? MnO2 දක්වා පත් වෙනවා. ජලය හැදෙනවා. තුලිත කිරීම පුළුවන් නේද? තුලිත කිරීම රෙඩොක්ස් වලදී කතා කරනවා මේක තුලිත වෙන්නේ 2 ජලයත් දෙකක්. ඔව්. තරයි 6යි. ඔව්. තුලිත. එතකොට අපි මුලින්ම මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද වෙන්නේ? මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල දෙකක් එක්ක ඔක්සිජන් මවුල එකක් ප්‍රතික්‍රියා කරනවා. අපි එනින් මෙයා වැඩිපුර යොදන්නවා. එතකොට ඉන්න ඔක්කොම ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළේ MnO2 දෙකක් හදනවා. මෙයාගේ මවුල දෙකක් එක්ක ඔක්සිජන් මවුල එකක් ප්‍රතික්‍රියා කරලා MnO2 මවුල දෙකක් හදනවා. අපි ඊළඟට කරන්නේ මේකට දානවා වැඩිපුර Ki. වැඩිපුර I- යෙදීම. මම I- යොදන්නේ Ki විදියට. ඊට පස්සේ මොකද වෙන්නේ? I- එක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? MnO2. ඊට පස්සේ මේ ඉන්න MnO2 කරන්නේ මොකද්ද? I- එක ප්‍රතික්‍රියා කරනවා. I- I2 බවටපත් වෙනවා. ඔක්සිකරණය මෙයා ඔක්සිහරණය වෙනවා Mn දාන දෙක බවට. මේකෙත් රෙඩොක්ස් එක තුලිත කරගන්නවා. හරිද? මේකෙත් තුලිත කරගන්නවා මේක ආම්ලික මාධ්‍ය H+ දාලා තුලිත කරගන්නවා. අපි කෙටිකම කියා දෙලා තින්නේ
redox තුලද කිරීම ඔක්කොටම කෙටි ක්‍රම කියා දෙලා තින්නේ. කෙටි ක්‍රම වලට යන්න මෙතන s+4ක් එක්ක මම එකපාරම ගන්නවා දුරුතල රසායන සමීකරණය. redox අමතක නම් බලන්න වීඩියෝ ටික. ආම්ලික මාධ්‍ය වාෂ්පික මාධ්‍ය තුලිත කිරීම කෙටි ක්‍රම ඔක්කොම කියා දීලා ඇති. ඔක්සිජන් අඩු පැත්තට ජලය දානවා අනිත් පැත්තට H+ දානවා. කෙටි ක්‍රම වලට යන්න. තොරිතයි නේද? එතකොට මොකද වෙන්නේ? එතනදී MnO2 ගේ මවුල එකක් එක්ක I- මවුල දෙකක් ප්‍රතික්‍රියා කරනවා. මවුල දෙකක් ප්‍රතික්‍රියා කළා I2 මවුල එකක් හදනවා. පැහැදිලිද? අපි මේ I2 මවුල ප්‍රමාණය හොයාගන්න මොනවා කරලාද? I2 ප්‍රමාණය තයෝසල්ෆේට සමග අයඩෝවිතික අනුමාපන චාලකයේ තුන්වෙනි ප්‍රැක්ටිකල් එක මතකද? අයඩෝවිතික අනුමාපනය I2 ප්‍රමාණය තයෝසල්ෆේට් සමග අනුමාපනයෙන් හොයාගන්න. තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය දන්නවා පරිමාව දන්නවා. දාර්ශකයේ විදියට පිෂ්ඨය යොදා ගන්නවා මේකෙන්. දාර්ශකයේ පිෂ්ඨය. ඒවා මතක් වෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? I2 තයෝසල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරලා ටෙට්‍රාතයනේට් වෙද්දි මෙයා I- වෙනවා. එකට දෙකම උලන් පාදයට ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? මෙයාගේ එක මවුලයක් එක්ක මෙයාගේ මවුල දෙකක් ප්‍රතික්‍රියා කරනවා. යොදාගත්ත තයෝසල්ෆේට් මෙතන දෙකක් නේ. යොදාගත්ත තයෝසල්ෆේට හොඳට අහගන්න. යොදාගත්ත තයෝසල්ෆේට ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්නවනම් පිෂ්ඨය නිල්දම් වීමෙන් තමයි අපි නිල්දම් පාට නැති වෙලා යෑමෙන් තමයි වෙන් කර හඳුනාගන්නේ. මෙතන අන්තරක්ෂය නේද? දැන් I2 හැදලා තියෙනවනේ. අපි තයෝසල්ෆේට දානවා. තයෝසල්ෆේට සාන්ද්‍රණය දන්නවනම් පරිමාව දන්නවනම් තයෝසල්ෆේට යොදපු මවුල ගාන දන්නවා. මෙතනින් ගානක් එන්න පුළුවන්. තයෝසල්ෆේට මවුල ගාන දන්නවනම් ඒ වගේ භාගයක් තමයි I2 ඉඳලා තියෙන්නේ. I2 ප්‍රමාණයට සමාන MnO2 මවුල ගානක්ම තිබිලා තියෙනවා. පැහැදිලිද? MnO2 මවුල ගාන වගේ භාගයක් තමයි ඔක්සිජන් තිබිලා තියෙන්නේ. තේරුණාද? මේකට පසු අනුමාපනයක් කියලා අපි කියනවා. මෙය පසු අනුමාපනයක්. මෙය පසු අනුමාපනයක්. පසු අනුමාපනයක් කියන්නේ ආපස්සට හදන්නේ. හොඳට අහගන්න ආයෙ පාරක් කියලා දෙනවා. අපි ඔක්සිජන් ඉන්නවනේ. මේකට දානවා මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට එයා MnO2 බවට පත් වෙනවා. ඒ MnO2 සියල්ලම ප්‍රතික්‍රියා කරවන්න තමයි අපි වැඩිපුර I- දාන්නේ. අපි වැඩිපුර I- දාන්නේ. එතකොට තියෙන ඔක්කොම MnO2 Mn ධන දෙක බවට පත් වෙනවා. I- I2 වෙනවා. හැබැයි I- කොටසක් ඉතුරු වෙනවා. හේතුව අපි මෙයා වැඩිපුර දැම්මනේ. මෙයා ඔක්කොම මේවට පත් කරන්න තමයි දැම්මේ. එතකොට I2 බවට පත් වෙන්නේ මෙයාට අදාළව විතරයි. පවතින MnO2 මවුල ප්‍රමාණයට අදාළව I- ප්‍රතික්‍රියා කරලා I2 ගෙන දෙනවා. ඒ I2 ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. I2 මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන් තයෝසල්ෆේට් එක අනුමාපනය කරලා. තයෝසල්ෆේට වල සාන්ද්‍රණය දන්නවා නම් පරිමාව දන්නවා නම් තයෝසල්ෆේට මවුල ගාන හොයාගන්න හැකියි. තයෝසල්ෆේට මවුල ගාන වගේ භාගයක් තමයි I2 තිබිලා තියෙන්නේ. I2 මවුල ප්‍රමාණයට සමානව තමයි MnO2 තිබිලා තියෙන්නේ. MnO2 ප්‍රමාණය වගේ භාගයක් තමයි O2 තිබිලා තියෙන්නේ. මොකද MnO2 දෙකක් ලැබෙන්නේ O2 එකක. තේරුණාද? එහෙනම් අපි තයෝසල්ෆේට මවුල ගාන දන්නවනම් ඒකෙන් කෙලින්ම ගන්න පුළුවන් නේද ඔක්සිජන් මවුල ගාන. ඔන්න එහෙනම් ජලීය ද්‍රව්‍යයට ඔක්සිජන් ප්‍රමාණය පහසුවෙන් හොයාගන්න පුළුවන්. බලන්න හිතන්නකෝ X ප්‍රමාණයක් තිබ්බ කියලා තයෝසල්ෆේට. තයෝසල්ෆේට සාන්ද්‍රණය පරිමාව ගත්තොත් X මවුල ගානක් තයෝසල්ෆේට වැය වෙනවා. එහෙනම් I2 කොච්චරක් ඉඳලා තියෙනවද? X බෙදීම 2ක්. මොකද එකට දෙක ප්‍රතික්‍රියා කරන්නේ. මෙයාගේ මවුල දෙකක් එක්ක I2 මවුල එකයි. එහෙනම් I2 මවුල X බෙදීම 2යි කියන්නේ MnO2 මවුලත් X බෙදීම 2යි නේද? MnO2 X බෙදීම 2යි කියන්නේ ඒකෙනුත් භාගයක් නේද O2 X බෙදීම 4යි නේද? ඒ කියන්නේ සරලවම කියනවා නම් ඔක්සිජන් ප්‍රමාණය වගේ 4 ගුණයක් නේද
ඔක්සිජන් ප්‍රමාණය වගේ 4 ගුණයක් නේද තයෝසල්ෆේට් තියෙන්නේ. අපි එහෙනම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය දන්නවනම් තයෝසල්ෆේට මවුල ප්‍රමාණය වගේ 4න් එකක් නේද? තයෝසල්ෆේට මවුල ප්‍රමාණය 4න් බෙදුවාම අපිට ලැබෙනවා නේද ඔක්සිජන් මවුල ප්‍රමාණය. මා x වලින් අරන් පැහැදිලි කරේ තේරුණා නේද? තයෝසල්ෆේට මවුල ප්‍රමාණය වගේ භාගයක් තමයි I2 තිබිලා තියෙන්නේ. I2 ප්‍රමාණයට සමානයි MnO2 මවුල ප්‍රමාණය. MnO2 මවුල ප්‍රමාණය වගේ භාගයක් තමයි O2 තිබිලා තියෙන්නේ. තයෝසල්ෆේට x තිබ්බනම් මවුල x බෙදීම දෙකක් තමයි I2 යන්නේ. I2 x බෙදීම දෙක නම් MnO2 x බෙදීම දෙකයි. MnO2 x බෙදීම දෙකයි කියන්නේ ඒ වගේ භාගයක් x බෙදීම 4ක් තමයි O2 තිබිලා තියෙන්නේ. එහෙනම් O2 x බෙදීම 4යි තයෝසල්ෆේට x. තයෝසල්ෆේට මවුල ප්‍රමාණය වගේ 4න් එකක් තමයි ඔක්සිජන් මවුල ප්‍රමාණය. පැහැදිලි වුණාද? මෙතනින් ප්‍රශ්න આવොත් මේ සමීකරණ ඔක්කොම ලියාගෙන තුලිත කරගන්නත් ඕන. මොකද ස්ටේකියෝමිතියට අණුව තමයි අපි මවුල ප්‍රමාණය සොයාගන්නේ. පැහැදිලි වුණාද? තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් අහන්න. පසුඅනුමාපනයක් කියලා කිව්වේ පසුඅනුමාපනයක් කියලාත් මේකට කිව්වේ මේක ආපස්සට නෙමෙයි හදන් ගියේ. තයෝසල්ෆේට ප්‍රමාණය I2 ගත්තා. I2 ප්‍රමාණය MnO2 ගත්තා. MnO2 ගෙන් O2 ගත්තා. ඒකයි පසුඅනුමාපනයක් කියලා කියන්නේ. මේක ඕනම් පෙන්නන්න ඔක්සිජන් මවුල ප්‍රමාණයට අනුකූලව තයෝසල්ෆේට ගත්තොත් එහෙම තයෝසල්ෆේට මවුල ප්‍රමාණය x මවුල නම් මේක 4න් එකක්. x බෙදීම 4යි මවුල කියලා පෙන්නන්න. තයෝසල්ෆේට මවුල ප්‍රමාණය වගේ 4න් එකක් තමයි ඔක්සිජන් මවුල තියෙන්නේ. එහෙනම් ඔන්න ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටමට අදාළ සිද්ධාන්තත් කතා කරලා ඉවරයි. කරන්නේ. එහෙනම් අපි ඊළඟට ජලයේ සුපෝෂණය ගැන කතා කරමු. ජලයේ සුපෝෂණය. සුපෝෂණය පෝෂණය වැඩි වෙලා මොකද වෙන්නේ? ජලයේ පෝෂණය වැඩි වුණාම මොකද වෙන්නේ? ජලජ ශාක, ඇල්ගී වර්ග ගොඩාක් වර්ධනය වෙන්න ගන්නවා. ජලාශවල අසීමිත ලෙස ඇල්ගී වර්ධනය වෙනවා. ජලාශවල අසීමිත ලෙස ඇල්ගී වර්ධනය වුණාම මොකද වෙන්නේ? හිරු එළියට යන්න බෑ. පහළ තියෙන ජලය කරා. එතකොට මේ පහළ තියෙන ස්තර වලට මොකද වෙන්නේ? සූර්යාලෝකයේ ගමන් ගත්තේ නැතුනම ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා. ආහාර නිපදවන්න ප්‍රභා සංශ්ලේෂණය කරන්න සූර්යාලෝකය ඕනේ. ප්‍රභා සංශ්ලේෂණය නතර වෙද්දී ඔක්සිජනුත් නැති වෙනවා, අඩු වෙනවා. ඔක්සිජනුත් නැති වෙනවා. ඔක්සිජනුත් නැතුනහම ප්‍රභා සංශ්ලේෂණය නතර වුනහම ජලජ ශාක මොකද වෙන්නේ? ජලජ ශාක සතුන් මැරෙනවා. ජලජ ශාක සතුන් මැරුණහම ඔවුන් නිර්වායු වියෝජනයට ලක් වෙනවා. ඔක්සිජන් නැහැ. නිර්වායු තත්ත්වයට වියෝජනය වෙනවා ඒගොල්ලෝගේ දේහ කොටස්. නිර්වායු තත්ත්වයට වියෝජනය වෙද්දී මොන වායුද පිට වෙන්නේ? H2S වගේ දුගඳ හමන වායුන් පිට වෙනවා. ඉස්සර අර බේර වෙලා තිබ්බේ ඔය වගේ දෙයක්. එහෙනම් ජලාශවලට පෝෂණය වැඩි වුණොත් පෝෂක ගලා එන්න ගත්තොත් එහෙම ජලාශවලට අධික ලෙස ඇල්ගී වර්ග වර්ධනය වීම හින්දා තමයි මේක වෙන්නේ. පැහැදිලිද? ඇල්ගී වර්ධනය සීමා වෙලා තියෙනවා නයිට්‍රේට ෆොස්ෆේට අඩු හින්දා. ගොඩාක් වෙලාවට ෆොස්ෆේට හිඟතාවයක් තියෙනවා. අඩුවෙන් තමයි තියෙන්නේ ඇල්ගී වලට ෆොස්ෆේට ප්‍රමාණය මදි. එතකොට හිතන්නකෝ බාහිරින් ෆොස්ෆේටයි නයිට්‍රේටයි ජලාශයකට එකතු වෙනවා කියලා. එතකොට ඇල්ගී හොඳටම වැඩෙන්න ගන්නවා, වර්ධනය වැඩි වෙනවා. ඇල්ගී ගොඩාක් වර්ධනය වෙන්න ගත්තාම සූර්යාලෝකයට එහරහා ගමන් ගන්න බැරි වෙනවා. මේ ජලාශයේ පහළ ස්තරවලට සූර්යාලෝකය නොලැබී යනවා. එතකොට පහළ ස්තරවල ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා, ඔක්සිජන් නැති වෙලා යනවා. එතකොට ජලජ ශාක හා සතුන් මැරෙනවා, ඔවුන් නිර්වායු වියෝජනයට ලක් වෙනවා, දුර්ගමන වායු පිට වෙනවා. ඕකට තමයි අපි කියන්නේ සුපෝෂණය කියලා. ඒතර මේ සුපෝෂණය ගොඩක් වෙලාට ඇති වෙන්නේ නයිට්‍රේට ෆොස්ෆේට ජලාශ වලට එකතු වීම හින්දා. අපි දන්නවා කෘෂිකාර්මාන්තයේදී ශාක වලට යොදනවා රසායනික පොහොර. ඔය රසායනික පොහොර වල තියෙනවා නයිට්‍රේට ෆොස්ෆේට. එතකොට ඔය කෘෂිකාර්මික පොහොර වර්ග වහිද්දී වැසි ජලයේ දිය වෙලා ජලාශ වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත වලින් පිට කරන අපජලය වෙන නයිට්‍රේට ෆොස්ෆේට තියෙන්න පුළුවන්. ඒවත් ජලාශ වලට එකතු වුණොත් එහෙම මේ ජලාශවල
මේ විදිහට අසාමාන්‍ය ඇල්ගී වර්ධනයක් සිද්ධ වෙලා මෙන්න මේ කියන දේ ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔච්චරයි තියෙන්නේ. සුපෝෂණයට. ඔය ටික විතරක් ඇති. මම මේ ටික පොයින්ට් ෆෝම් එකෙන් දෙන්නම් ඔයාලට. පළවෙනි එක පෝෂක ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් ජලය තුල අසාමාන්‍ය ලෙස නැත්නම් අධික ලෙස ඇල්ගී වර්ධනය වීම. අධික ලෙස ඇල්ගී වර්ධනය වීම සුපෝෂණය නම් වේ. හරිද? මේ නිසා සූර්යාලෝකය ජලයේ පහළ ස්තරවලට ගමන් කිරීම වැළකී. එම නිසා ප්‍රභා සංශ්ලේෂණය නවතින අතර ඔක්සිජන් ද නොලැබීම හේතුවෙන් ඔක්සිජන් ද නැහැ ප්‍රභා සංශ්ලේෂණයෙන්නේ ඔක්සිජන් පිට වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන්ුත් ඔක්සිජන් ලැබෙනවා ඒ වගේම වායුගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් උත් දිය වෙනවා මෙන්න මේ දෙකෙන්ම ඔක්සිජන් නොලැබීම යනවා නොලැබීම නිසා ජලජ ශාක හා සතුන් මියයි හරිද මෙන්න මේ මියගිය ශාක හා සතුන් නිර්වායු තත්ත්වයටදී වියෝජනය වීම නිසා H2S වැනි දුගඳ හමන වායු පිට වේ. තොර මේ විදිහට සුපෝෂණය වුණොත් එහෙම අධික දුර්ගන්ධයක් ඇති වෙනවා. මේ නිසා අධික දුර්ගන්ධයක් ඇති වෙනවා. මේ සුපෝෂණයට බෙහෙවින් බලපාන්නේ නයිට්‍රේට් ෆොස්ෆේට කියන පෝෂක දෙක. හරි. මේ ටික සටහන් කරගන්නකො ඉක්මනට අපි ඊළඟට නයිට්‍රේට් ෆොස්ෆේට ගැන සටහන දෙන්න. එහෙනම් ඊළඟට ලියා ගන්න මේ සුපෝෂණය යටතේම ඇල්ගී වර්ධනයට සීමාකාරී වෙන්නේ මොනවද? නයිට්‍රේට් හා ෆොස්ෆේට්. විශේෂයෙන් ෆොස්ෆේට හා නයිට්‍රේට සීමාකාරී වේ. මේවා තමයි මදි වෙලා තින්නේ ඇල්ගී වර්ධනයට. එතකොට කෘෂිකාර්මික ඒ වගේම කාර්මික අපජලයේ පවතින මොනවද? ෆොස්ෆේට හා නයිට්‍රේට සුපෝෂණයට නැත්නම් නයිට්‍රේට ජලාශ වලට එකතු වීම එක්වීම සුපෝෂණයට බෙහෙවින් බලපාන. පැහැදිලිද? සාමාන්‍යයෙන් ජලයේ ෆොස්ෆේට මට්ටම තියෙන්න පුළුවන් 0.05 ppm. ඒ ප්‍රශ්නේ තියෙන්නේ නාගරික අපජලයේ ගත්තොත් නාගරික අපජලයේ ෆොස්ෆේට මට්ටම ppm කොච්චරක් කියලාද දන්නේ? 25 250 ගුණයක් වැඩි මීට වඩා. හරිනේ? ජලයේ තියෙන්න පුළුවන් ෆොස්ෆේට මට්ටම 0.05 අපජලයේ මෙච්චරක් තියෙනවා. එතකොට ඉතින් සුපෝෂණීය වෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟට ජලයේ බැරලෝහ අයන පැවතීම. මුලින්ම අපිට තියෙනවා මේ බැරලෝහ අයන පිළිබඳ බැරලෝහ අයන ගැන අර්ථ දැක්වීම. මොකද්ද මේ බැරලෝහ අයනයක් කියන්නේ කියලා අර්ථ දක්වලා තියෙනවා.
පළවෙනියටම ලෝහ විද්‍යාව අනුව බැරලෝහයක් කියනවා. ලෝහයේ ඝනත්වය 5 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වඩා වැඩි නම් එහෙම නැත්නම් සාපේක්ෂ ඝනත්වය ඔයගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙන ගන්නවා. ජලයේ ඝනත්වය කියන්නේ අදාළ ලෝහයේ ඝනත්වය බෙදීමේ ජලයේ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කොච්චරද? සාපේක්ෂ ඝනත්වය 5ට වඩා වැඩි නම් 5ට වඩා ඉහළ නම් අපි කියනවා බැරලෝහයක් කියලා. මේව කියන්නේ ලෝහ විද්‍යාව අනුව. ලෝහ විද්‍යාව අනුව අපි මේ විදිහට කියනවා. ෆිසික්ස් වලට අනුව භෞතික විද්‍යාවට අනුව බැරලෝහ කියන්නේ පරමාණුක ක්‍රමාංකය 20ට වැඩි නම් 20ට ඉහළ ලෝහ වලට කියනවා බැරලෝහ කියලා. මේ භෞතික විද්‍යාවට අනුව. ඒතර භෞතික විද්‍යාවට අනුව S ගොනුවේ ලෝහ විතරයි බැරලෝහ නොවන්නේ. D ගොනුවේ සියල්ලම බැරලෝහ වෙනවා ෆිසික්ස් වලට අනුව භෞතික විද්‍යාවට අනුව. කෙමිස්ට්‍රි වලට අනුව බැරලෝහ කියන්නේ සල්ෆයිඩ් එක්ක හරි හයිඩ්‍රොක්සයිඩ් එක්ක හරි අද්‍රාව්‍ය අවක්ෂේප හදනවා. අයන සමග අද්‍රාව්‍ය අවක්ෂේප සාධන කැටායන වලට කියනවා බැරලෝහ කියලා. මේ රසායන විද්‍යාව. ඔයා අත්දැකීම් තුනම මතක තියාගන්න. එතකොට මේ බැරලෝහ අයන සමහර අවස්ථාවලදී අත්‍යවශ්‍ය පෝෂක වෙනවා. සමහර අවස්ථාවලදී අත්‍යවශ්‍ය පෝෂක. මේක නම් බයෝ ළමයට අහුවෙලා ඇති. ශාකවල ඌනතා ලක්ෂණ වලට හේතු වෙනව මොනවද? සිංක් යකඩ වගේ අඩු වුණොත්. එහෙනම් මේවා අත්‍යවශ්‍ය පෝෂක වෙනවා. සමහර බොහෝ ඒවා වෙන්නේ විෂදායක අහිතකර බොහෝ විට විෂදායී හා අහිතකර වෙනවා. එතකොට මේ විෂදායී අහිතකර බැරලෝහ මොනවද? රසදිය, කැඩ්මියම්, ලෙඩ් වගේ. Ag-2 ලෙඩ්, කැඩ්මියම් වගේ බැරලෝහ විෂදායී අහිතකර. ආයේ තියෙන සමහර බැරලෝහ අඩු සාන්ද්‍රණයකින් තිබ්බොත් එහෙම ඒගොල්ලෝ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වෙනවා. වැඩි සාන්ද්‍රණයකින් තිබ්බොත් අහිතකර වෙනවා. උදාහරණයක් කොපර් ධන 2. කොපර් ධන 2 අඩු සාන්ද්‍රණයකින් තිබ්බොත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් ශාක වලට වගේ. නමුත් කොපර් ධන 2 සාන්ද්‍රණය වැඩි වුණොත් ඉතින් එයා අහිතකර. හරි. මේ ටික සටහන් කරගන්න මුලින්. ඊළඟට සමහර ඒවා අඩු සාන්ද්‍රණයකින් ඇති විට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන අතර වැඩි සාන්ද්‍රණයකින් ඇති විට අහිතකර වෙනවා. උදාහරණයක් කොපර් ධන 2. හරිද? එතකොට පෘථිවි කබලේ පාෂාණවල තියෙන ඛනිජවල මේ බැරලෝහ අයන තියෙනවා. පෘථිවි කබල ගත්තොත් එහෙම ඒකේ බැරලෝහ අයනක් තියෙනවා. එතන මේ පෘථිවි කබලේ තියෙන පාෂාණ ජීර්ණය වුණාම විවිධ ක්‍රම වලට මගින් ජීර්ණය වෙන්න පුළුවන්. විවිධ උෂ්ණත්ව පීඩන වලට බලපෑම් වලට ලක් වීම හින්දා ඒ ජීර්ණය වෙලා පසට ලැබෙන මේ බැරලෝහ අයන. පසට ජලාශ වලට එකතු වෙලා අවසාදනය වෙලා තමයි මේ බැරලෝහ අයන ගොඩක් වෙලාවට තියෙන්නේ. හරිද? පෘථිවි කබලේ පාෂාණ හා ඛනිජ ජීර්ණයට ලක් වී බැරලෝහ ඇතිවන අතර ඒවා පසට හා ජලාශවලට එකතු වී අවසාදනය විය. හරිද? දැන් මේ
බැරලෝහයන කීපයකුයි ඒවායේ තියෙන අහිතකර තත්ත්වයනුයි සිලබස් එකේ දීලා තියෙනවා වගුවක්. ඒක ගැන පොඩ්ඩක් සරලව මතක් කරන්න හදන්නේ. මේවා ගැන ලොකුවට බලා ගන්න ඕනේ නැහැ. දැන් මේ ආසනික්, කැඩ්මියම්, ලේඩ්, මර්කරි කියන කට්ටිය එකතු වෙන විදිහ දීලා තියෙනවා. දැන් රසදිය වගේ එකක් එකතු වෙන විදියක් අහුවොත් එහෙම උෂ්ණත්වමාන වලින් එහෙම හිතලා ලියන්න. ආසනික් වගේ අහුවොත් එහෙම කාර්මික අපජලයේ තියෙන්න පුළුවන්. පැහැදිලිද? මේ විදිහට පොඩ්ඩක් ඒවා අහන්න නැහැ, එච්චර එහෙම අහන්න නැහැ. හරිද? මම පොඩ්ඩක් අහනවට නෙමෙයි නිකන් දීලා තියෙන හින්දා සිලබස් එකේ ආසනික් ගත්තොත් AS2O3 විදිහට තමයි මේ අහිත කර වෙන්නේ ප්‍රධානම. මේ ආසනික් පිළිකාකාරකයක්. පිළිකාකාරක වෙනවා. තිබුණොත් ඒ වගේම ආසිනිකෝසියාව කියන රෝගය ඇති වෙනවා. නම මතක තියාගන්න ඕනේ නැහැ. බහුවර්ණයක් එහෙම આવොත් මතක් වෙනවනේ. ආසනික් වලින් ආසිනිකෝසියාව. ආසිනිකෝසියාව. නේ? කැඩ්මියම් ධන දෙක විදිහට තමයි හුඟක් කලාවට තියෙන්නේ. මේකෙන් එන්සයිම අක්‍රිය වීම සිද්ධ වෙනවා. වකුගඩු රෝග, අදිරුධිර පීඩනය වගේ ඒවා ඇති වෙනවා. එන්සයිම අක්‍රිය වීම, අදිරුධිර පීඩනය, වකුගඩු ආබාධ. ඔය විදිහට ටිකක් කතා කරමු. ලෙඩ් වල තියෙනවා. ලෙඩ් නම් ගොඩාක් ළමයින්ට තමයි බලපාන්නේ. ලෙඩ් ධන දෙක විදිහට තමයි ගොඩාක් එයා බලපාන්නේ. PV ධන දෙක විදිහට. මේකත් වකුගඩු ඒ වගේම ප්‍රජනනයට බාධා ඇති කරන අකර්මණ්‍යතා ඇති වෙනවා. වකුගඩු ප්‍රජනනය ආශ්‍රිත ආබාධ. ඒ වගේම ළමයින්ට ප්‍රධානව බලපානවා. ළමුන්ගේ මනස සෙමින් වැඩෙනවා. නිරක්තිය හිමොග්ලොබින් නිෂේධකයක් වෙනවා මේක. නිරක්තිය හිමොග්ලොබින් නිෂේධකයක්. නිෂේධක ළමුන්ගේ මනස සෙමින් වැඩෙනවා. සෙමින් වැඩීමට හේතු වෙනවා. ලෙඩ් ධන දෙක. හරිද? ආය මේ රසදිය වල ටිකකුත් මම උඩින් යන්නම්. මර්කරි විදියටත් ඉන්නවා, Hg ධන දෙක විදියටත් ඉන්නවා. මේකෙනුත් මොළයට හානි තමයි ප්‍රධානම. මිනමාටා රෝගය ඒක මතක තියාගන්න. මිනමාටා රෝගය, වකුගඩු ආබාධ. එතකොට වකුගඩු ආබාධ ඕගොල්ලන්ට පේන්නේ නැති. ලෙඩ් වල, කැඩ්මියම් වල දෙකේම තිබ්බා, රසදිය වලත් තිබ්බා, ආසනික් වල නැහැ. අන්නේ වකුගඩු ආබාධ වලට බෙහෙවින් බලපාන මේ බැරලෝහය. මිනමාටා රෝගය, වකුගඩු ආබාධය නිින්ද යන්නේ නැහැ මේක. නිින්ද නෑ. හරිද? ඔය ටික තමයි අපිට බැරලෝහයන ගැන කතා කරන්න තියෙන. ඊළඟට ද්‍රාවිත කාබනික සංයෝග ගැනත් කතා කරන්න තියෙනවා. ජලයේ දී වෙලා ඉන්න කාබනික සංයෝග ගැන ටිකක් සංකීර්ණව කතා කරන්න තියෙනවා. ඉක්මනට ලියාගන්න මේ ටික. ඊළඟට කතා කරන්න තියෙන්නේ ද්‍රාවිත කාබනික සංයෝග ගැන. මේක අපි කලිනුත් කතා කරා. ද්‍රාවිත කාබනික සංයෝග වල හැබැයි සංකීර්ණ උදාහරණ වලට ගියේ නැහැ. මතකද? ද්‍රාවිත කාබනික සංයෝග වැඩි වෙන්න ඒගොල්ලෝ ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙන්න මොනවද ඕන? ඔක්සිජන්. ද්‍රාවිත කාබනික සංයෝග වැඩි වෙන්න ඔක්සිජන් ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ ද්‍රාවිත කාබනික සංයෝග විෂදායී නැහැ. හැබැයි මේව වැඩිපුර තිබ්බොත් එහෙම ඔක්සිජන් ගොඩාක් ඕන වෙනවා. ඒව ඔක්සිකරණය වෙනවා. ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා.
ඔක්සිජන් ගොඩාක් මේව ඔක්සිකරණය වෙන්න වැඩි වෙනවා කියන්නේ මොකද? ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙද්දී ජීව ක්‍රියාවලිය වලට බලපෑමක් ඇති වෙනවා. ජලජ ජීවීන්ට ඒක ප්‍රශ්නයක්. පැහැදිලිද? එහෙනම් මේක විෂදායි නොවන නමුත් මේවා වැඩි වුණාම නමුත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම හා biological oxygen demand ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම රසායනික ඔක්සිජන් ඉල්ලුම දෙකම වැඩි වෙනවා. ඔක්සිජන් ඉල්ලුම ගැනීම කියනවා නම් වැඩි වෙනවා. රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වීමට මේ හේතු වේ. එම නිසා ද්‍රාවිත ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. ඒ ඔක්සිජන් වැය වෙනවනේ. මට්ටම අඩු වේ. එම නිසා ජීව ක්‍රියාවලිය සඳහා බලපෑම් ඇති කරයි. ජීව ක්‍රියාවලිය සඳහා බලපෑම් ඇති වේ. මේක විෂ සහිත දෙයක් නෙවෙයි. විෂ අහිත කර දෙයක් නෙවෙයි. හැබැයි මේක අහිත කර වෙනව වක්‍රාකාරව. කොහොමද අහිත කර වෙන්නේ? දැන් මේ කාබනික සංයෝග වැඩිපුර ඉන්න ඒව ඔක්සිකරණය වෙන්න ඔක්සිජන් වැඩි වෙනවා. නමුත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. මේ ඉල්ලුම වැඩි වෙන්නේ කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණයට O2 අවශ්‍ය නිසා. එහෙනම් මේකට හේතුව තමයි කාබනික ද්‍රව්‍ය වලට ඔක්සිජන් ඕන ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිජන් වැඩි වෙනවා. එතකොට ජලයේ දියලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ජීවීන්ට බලපෑම් නැති වෙනවා. හරිද? දැන් මෙතන මේ බහුතරයක් මේ කට්ටියට උදාහරණ තමයි අපි ප්‍රධාන අපි කලින් කතා කරපු කට්ටිය ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටිය. උදාහරණ තමයි කාබෝහයිඩ්‍රේට්, මේද අම්ල, ඇමයිනෝ අම්ල වගේ අපි කතා කරපු පෝෂක තමයි ප්‍රධානම මෙතන ගන්නෙ. ලිපිඩ, මේද අම්ල හරිද? ඒවා ලියන්න ඕනේ නෑ නේද? ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ඔය ටික තමයි. ඊට අමතරව තියෙනවා හයිඩ්‍රෝකාබන වල ප්‍රාථමික ද්විතීයික පරිවෘත්තීය ද්‍රව්‍ය. විවිධ පරිවෘත්තයන්ගෙන් නිදහස් වෙනවා. ප්‍රාථමික ද්විතීයික පරිවෘත්තීය ද්‍රව්‍ය. ඒතර මේ ද්‍රව්‍ය තමයි ඔක්සිකරණය වෙන්නේ. මේගොල්ලෝ ඔක්සිකරණය වෙන්න ඔක්සිජන් ඕන. ඒතර ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ජලයේ දියලා තියෙන ඔක්සිජන් අඩු වෙනවා. ජලජ ජීවීන්ට බලපෑම් නැති වෙනවා. හැබැයි මීට අමතරව තව කාබනික සංයෝග තියෙනවා ජලයේ දිය වෙන විෂ අන්තරාදායක. විෂ අන්තරාකාරී අහිතකර කාබනික සංයෝගයක් තියෙනවා. ඒව ගැන පොඩ්ඩක් කතා කරමු. මේ කතා කරේ ජලයේ දිය වෙන විෂදායී නොවන කට්ටිය ගැන. එන ඔක්සිකරණය වෙන කට්ටිය තමයි ඒ සරලව කියනවා නම් විෂදායී නොවන ඒත් අහිත කරයි ඒගොල්ලෝ. මේගොල්ලෝත් අහිත කරයි විෂ නැහැ. විෂදායී නැහැ. පැහැදිලිද? ලියාගන්න ඉක්මනට. ඊළඟට විෂ හෝ අන්තරාකාරී කාබනික ද්‍රව්‍ය ටිකකුත් අපි කතා කරමුකෝ. එතකොට මේ විෂ සහිත ඒවා ඉතා කුඩා ප්‍රමාණයක් තිබ්බත් ඒ ජලයේ භාවිතයට නුසුදුසුයි. මේවා කුඩා ප්‍රමාණයක් තිබ්බා. කුඩා ප්‍රමාණයක් පැවතියද භාවිතයට නුසුදුසුයි ඒ ජලය. හරිද? මේවායේ ජීව කාලය වැඩි. මේවා දිගු කාලයක් පවතිනවා. දිගු කාලයක් පවතින ඒවා අර්ධාවි කාලය වගේ සාමාන්‍ය අඩක් වීමට ගත වන කාලය වැඩි. උදාහරණ තමයි ප්‍රධානම පලිබෝධනාශක. පලිබෝධනාශක වර්ග, විවිධ කාර්මික රසායන ද්‍රව්‍ය, හැලජනීකෘත හයිඩ්‍රෝකාබන වර්ග නැත්නම් හැලජනීකෘත කාබනික සංයෝග, හැලජන ඉන්න කාබනික සංයෝග. DDT මතකද? මැලේරියා වලට ගෙවුවේ DDT මේ විදිහ එක්කෙනෙක්.
ඇල්ඩ්‍රීන් සිවුරන් වර්ග ආයෙ ගත්තොත් ජලය ජීවාණුහරණය කරාම ජීවාණුහරණ අතුරුඵල ජීවාණුහරණ අතුරුඵල වල ක්ලෝරින් ජලයේ දී වෙලා OCl- අයනය ඇති වෙනවා මේ NaOCl ඒ වගේම කැල්සියම් හයිඩ්‍රොක්ලෝරයිඩ් එක ගත්තොත් එහෙම OCl ප්‍රයිස් එක මෙන්න මේවත් ප්‍රධානව අපි අහිතකර ඒවා විදියට සලකනවා ජීවාණුහරණ අහිතකර ඵල විදියට ආයේ polychlorinated biphenyl එච්චර ඕනේ නැහැ මම මේ ටිකක් මේ සිලබස් එක ගැන ගොඩාක් දීලා තියෙනවා polychlorinated polychlorinated hydrocarbon වර්ග දැන් මෙතන biphenyl polychlorinated biphenyl මේකට තමයි කියන්නේ PCB කියලා. එහෙම ඕනේ නැහැ. මේ ටිකක් දැනගත්තාම ඇති. ඔකුවට ඕනේ නැහැ. ආයේ poly aromatic hydrocarbon. poly aromatic කියන්නේ බෙන්සීන් ඉන්නේ වල මේවා ලොකු බෙන්සීන් වල තියෙන ව්‍යුහ. මම ව්‍යුහ මොනවත් අඳින්නේ නැහැ. එච්චර ඕනේ නැහැ. එයා ව්‍යුහත් එක්ක ඇදලා සංකීර්ණව තියෙනවා සිලබස් එකේ. poly aromatic hydrocarbon. මේවා කීපයක් මතක තියාගන්න. දැන් ආයේ මේ ක්ලෝරමයින් වර්ග කියලා දෙනවා. ක්ලෝරමයින් වර්ගත් මේකට බලපානවා. ක්ලෝරමයින් වර්ග කියන්නේ නයිට්‍රජන් එක්ක Cl තුනක් තියෙනවා. Cl එකක් එක්ක H තියෙන්න පුළුවන්. අර NCl අණුව වගේ Cl දෙකක් එක්ක H තියෙන්න පුළුවන්. Cl තුනක් තියෙන්න පුළුවන්. ඕකේ තියෙනවා. එකක් තියෙනවා නම් මොනොක්ලෝරමයින් දෙකක් තියෙනවා නම් ඩයික්ලෝරමයින් තුනක් තියෙනවා නම් ට්‍රයික්ලෝරමයින් ඔය විදිහට ක්ලෝරමයින් වර්ග තියෙනවා. ඒක මොනොක්ලෝරමයින්. හරි මේකෙන් ටිකක් මේ උදාහරණ පොඩ්ඩක් දැනගත්තාම ඇති. මේ තියෙන ගොඩාක් ඒවා මතක් කරගන්න. ඔච්චරේ මතක තියාගන්න අමාරු උදාහරණ. ඉතින් මම මේ අඩු කරලා දුන්නේ ගොඩාක් සිලබස් එකේ කතා කරන්න තියෙන ඒවා. හරිනේ ඔය ගානටත් මතක තියාගන්න. මේ අඩු කරලා දුන්නේ ඕනම සිලබස් එකේ තියෙන ඔක්කොම ටික දාන්නම්. කෙටි කරලා දුන්නේ මෙතන. ව්‍යුහේවත් මං ඇන්දේ නෑ. හරිනේ ඔය ගානට දැනගත්තාම ඇති. පලිබෝධනාශක, කාර්මික රසායනික ද්‍රව්‍ය, හැලජනීකృత කාබනික සංයෝග, DDT, ඇල්ඩ්‍රීන්, polychlorinated biphenyl, polyaromatic hydrocarbon, ජීවාණුහරණ අතුරුඵල, OCl- අයනේ ඉන්න කට්ටිය. ආයේ ක්ලෝරමයින්, මොනොක්ලෝරමයින්, ඩයික්ලෝරමයින්, ට්‍රයික්ලෝරමයින්, ක්ලෝරමයින් වර්ග ටික. හරිද? එන අවසාන මාතෘකාව ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය. ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය. අපි දන්නවා ප්ලාස්ටික් ගැන අපි කතා කරා ප්ලාස්ටික් වර්ග ගොඩක් අර බහුයවික වලින් හැදෙන්නේ. බහු අවයවික මගින් ප්ලාස්ටික් නිපදවන අතර අපි ඒකට එක එක ද්‍රව්‍ය එකතු කරනවා. හරිද? අතර ඒවාට විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කරනවා. ඇයි අපි මේ විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කරන්නේ ප්ලාස්ටික් වලට? පළවෙනි දේ තමයි ආකර්ෂණය වැඩි කරගන්න, ලස්සන කරන්න. ආකර්ෂණය වැඩි කරගන්න යොදන. ආයේ වියදම අඩු කරගන්නත් යොදනවා. පිරිවැය අඩු කරගන්න. සමහරක් අය යාන්ත්‍රික ගුණ වැඩි කරගන්න. ඒ කියන්නේ ශක්තිමත් බව වගේ වැඩි කරගන්න. යාන්ත්‍රික ගුණ වැඩි කරගන්න. ආයේ පහසුවට යොදනවා. විවිධ හේතුවෙන් මේ ප්ලාස්ටික් වර්ග හදද්දී ඒවට විවිධ ද්‍රව්‍ය එකතු කරනවා. මිශ්‍ර කරනවා. පැහැදිලිද? මේ එකතු කරන ඒවා සමහරක් ආන්තරාකාරීය වෙනවා. කියන්නේ විෂ සහිත ශරීරගත වුණොත් එහෙම අපිට අහිතකර බලපෑම් ඇති වෙනවා. මේවා සමහරක්
ආන්තරාදායක වේ. හරිද? මෙන්න මේවා ජලය තුල නම් දිය වෙන්නේ නැහැ. හැබැයි ජලය දිය නැතුණාට ජලය තුල දිය වෙන්නේ නැහැ. ජලය තුල දිය නොවන අතර හැබැයි පොලිතීන මේ පොල් තෙල් වල වගේ දිය වෙනවා. දිය නොවන අතර පොල් තෙල් වල දිය වෙනවා. එතකොට මේ පොල් තෙල් වල වගේ මේවා දිය වෙලා දැන් ප්ලාස්ටික් බෝතල් වල පොල් තෙල් දැම්මට පස්සේ ඒ ප්ලාස්ටික් වලට දාලා තිබ්බොත් එහෙම මේ අහිතකර ආන්තරාදායක මොනවා හරි ආකලන ද්‍රව්‍යයක් ශරීරගත වෙන්න පුළුවන්. එසේ ද්‍රව තුල දිය වී ශරීරගත වෙන්න පුළුවන්. ශරීරගත විය හැකියි. අනේ වුණොත් අහිතකර බලපෑම් ඇති වෙනවා. පැහැදිලිද? එහෙනම් මේවා බහුආයනික වලින් තමයි ප්ලාස්ටික් හදන්නේ. ප්ලාස්ටික් වලට එකතු කරන විවිධ ආකලන ද්‍රව්‍ය. මේ ආකලන ද්‍රව්‍ය අපි එකතු කරගන්නේ ගුණාත්මක බව වැඩි කරගන්න. ආකර්ෂණීය වැඩි කරගන්න, යාන්ත්‍රික ගුණ වැඩි කරගන්න, පහසුවට පරිවැය වියදම අඩු කරගන්නත් එකතු කරනවා. හරිද? તો මේවා ජලයේ දිය වෙන්නේ නැහැ, පොල් තෙල් වල වගේ නම් දිය වෙනවා. එතකොට මේවා විවිධ ද්‍රව තුල දිය වෙලා ශරීරගත වෙන්න පුළුවන්. අපිට මේ අර්ථයේ උදාහරණ කීපයක් තියෙනවා කතා කරන්න. මේ උදාහරණ ගත්තොත් එහෙම පළවෙනියට තැලේට් වර්ග. තැලේට් ගත්තොත් එහෙම තැලේට් වර්ගයක් තියෙනවා ඩයි ඔක්ටේන් තැලේට්, ඩයිෆීනයිල තැලේට්, ඩයි ඔක්ටේන් තැලේට්, ඩයිෆීනයිල් තැලේට් මේවා ප්‍රධානව අපි යොදන්නේ මොකටද? තැලේට් වර්ගය යොදනවා සුවිකාර්ය බව වැඩි කරගන්න. සුවිකාර්ය බව කියන්නේ නැවෙන සුළු ස්වභාවය. සුවිකාර්ය බව වැඩි කරගන්න තමයි මේවා යොදන්නේ. හැබැයි මෙන්න මේ වගේ තියෙනවා හිතකර බලපෑම්. ප්‍රධානම ඒවා පිළිකාකාරක වෙනවා. ප්ලාස්ටික් වල අර ප්‍රත්‍යක්ෂ ගුණ වැඩි කරගන්න. පිළිකාකාරක වෙනවා. හෝමෝන ස්‍රාවයන් අඩු කරනවා. හෝමෝන ස්‍රාවය ප්‍රධානව අඩු කරන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි වල. තැලේට් වර්ග. ආය ලෙඩ් වර්ණක වර්ග ප්‍රධානම ලෙඩ් වර්ණක. මේ වර්ණ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ලෙඩ් ක්‍රෝමේට් නම් දාන්නවා කහ පාටයි. මේක හොඳට මතක තියාගන්න. PbEO4 මෙයත් කහ පාටයි. ලෙඩ් කාබනේට් නම් ඔයගොල්ලෝ දන්නවා සුදු පාටයි. මෙන්න මෙයා කහ පාට කියන එක ගොඩක් අය දන්නේ. හරිද? මේවා ගන්න දීප්තිමත් වර්ණ ඇති කරගන්න. දීප්තිමත් වර්ණ ලබා ගැනීමට කෘත්‍රිමව මේවා අපි යොදා ගන්නවා. මේක ඇත්තරම ආකර්ෂණීය වැඩි කරගන්න තමයි මේවා යොදන්නේ. මේකෙනුත් මේ පිළිකාකාරක වෙන එකත් මේකට අයිති. හෝමෝන ස්‍රාවය අඩු කිරීමත් මේකෙනුත් වෙනවා. එහෙනම් මේ අවාසි දෙකෙන්ම සිද්ධ වෙනවා. ඊට අමතරව මේකෙන් වකුගඩු හානිය ඇති කරනවා, ස්නායු පද්ධතියට හානිය ඇති කරනවා. වකුගඩු හානි, ස්නායු වලට හානිය ඇති කරනවා. බොහෝ සංකීර්ණ සරල ඒවා නෙමෙයි ටිකක් සංකීර්ණ රෝගාබාධ වලට හේතු වෙනවා. ඊළඟ එකට ගිනි නිවන ඒවායේ තියෙන අපි ගත්තොත් බ්‍රෝමීන් ප්‍රධානව ගිනි නිවන්න ගන්නවා Br2 අඩංගු ගිනි නිවන ඒවා ගිනි නිවාරක වල තියෙනවා. මේ හුඟක් වෙලාවට විවිධ වයර් වල ප්ලාස්ටික් කවර ආවරණය කරන්න තමයි තියෙන්නේ. ප්ලාස්ටික් කවර වයර් ආවරණ විදියට අපි යොදනවා. මේවායේ තියෙන එකේ ප්‍රධානව ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරනවා හෝමෝන ස්‍රාවය අඩු කරනවා. හෝමෝන ස්‍රාවය අඩු කරනවා ස්නායු ආබාධ. මම මතක තියාගන්න ටික විතරයි මම දෙන්නේ. හරිද? දැන් මෙහෙමයි. මේවයින් ප්‍රශ්න එච්චරම අහන්නේ නැහැ. අහන්නෙම නැහැ මේවා. පොඩ්ඩක් මතක තියාගන්න. මේ ලෙඩ් වර්ණක එක තැලේට් එක වගේ මතක තියාගන්න. හරිද? ඊළඟට බිස්ෆීනෝල් කියලා තියෙනවා. බිස්ෆීනෝල් කියන එකත් පොඩ්ඩක් වැදගත්. හේතුව ප්ලාස්ටික් බෝතල් වලට අපි යොදන හින්දා
bisphenol මේක ඕනම වගු ටික දාන්නම් ජල බෝතල් වල phenol ජල බෝතල් PVC වලින් හදන ප්‍රධානම ජල බෝතල් වලට මේවා භාවිතා කරනවා මේකෙන් ඇතිවන අහිතකර බලපෑම් අපි ගත්තොත් එහෙම මේකෙන් ඇතිවන අහිතකර බලපෑම් ගොඩාක් ළමයිට තමයි බලපාන්නේ ළමුන්ගේ වර්ධනය අඩු කරනවා හෝමෝන ස්‍රාවයන් අඩු කරනවා ළමුන්ගේ වර්ධනය අඩු කරනවා හෝමෝන ස්‍රාවය අඩු කරනවා ප්‍රධානව ඊස්ට්‍රජන් හෝමෝනයට බලපෑම් ඇති කරනවා මේකෙන් ඊට අමතරව විවිධ අවයවවල වර්ධනය අඩු කරනවා හරිද මේක අන්ටවත් මතක තියාගන්න සරලව පැහැදිලිද මේ අඩු කරලා දුන්නේ එහෙනම් ඔය ටික තමයි පරිසර රසායනයේට කතා කරන්න තියෙන්නේ ඔක්කොම කතා කරලා අවසන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න